भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्स उदय शब्दावली में संगीत करेंगे अपनी पालन को इवर करा जिंदगी को सत्य इवर करा ये सत्य ये दुनिया को सत्य अवसान එතකොට ඒ අවසන් කරන්නේ දින්නේ එදින් එක විස්තර මේ කිමිතුන්ගේ සිත්වලට හවලා ඒ ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගැන ලබා ගැනීමට අපි දෙපක්ෂයෙන් උත්සාහවත් වෙලා තිබෙනවා. එතකොට ඒ උත්සාහයේ සාර්ථකත්වයේ දැක ගන්න පුළුවන් තම තමන්ගේ ජීවිතවල ඒක තවත් කෙනෙකුට දැක ගන්න පුළුවන් එකක් නෙවෙයි. තම තමන්ම දැනගන්නට ඕන කොයිතරම් දුරට මේ අපේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවද කියන්නේ ඒක දැක ගැනීමට උපකාරයක් වශයෙන් අර ප්‍රාත්‍යහාරී තුනක් දීපාරක් ඉස්තර කරා. ඒ ප්‍රාත්‍යහාරී ඉක්ති ප්‍රාත්‍යහාරී ආදේශනා ප්‍රාත්‍යහාරී අනුශාසනා ප්‍රාත්‍යහාරී කියන ඒ ප්‍රාත්‍යහාරිය තුන විස්තර කරනවා වගේම ඒ අනුසාරයෙන් මේ ක්‍රමයේ ඒ ක්‍රමයේ යටතේ සමන්ත පුළුවන් සමන්ගේ ජීවන කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද ජීවන කොයිතරම් දුරට තීව්‍රද එයින් මට කොයිතරම් දුරට ඒ සහාය වෙනවද දැන් මෙතන බලාපොරොත්තු සහාය මොකද්ද අපේ ජීවිතවල තිබෙනා අනිත්‍යකර ස්වરૂපයන් අයින් කරලා සමන්ත හිතවත් ජීවත් කියන ආකාරයෙන් ජීවිතේ සංවිධානය වෙනවා. ඒ සංවිධානයේ දෙවීම බලාපොරොත්තු වෙනවා. ඒකට සහායක් ලෝකේ හිටපු සහාය දීමට හිටපු ආයතනේ ශ්‍රේෂ්ඨම සහාය මුත්‍රාබ්දි කියන නම් ජීවදාන ඒකේ ඉදිරි ප්‍රාතිහාර්ය දෙන්නේ සමානයි මහා හපංකම සමාන බලාපොරොත්තු නූතියක් සමාන ජීවිතයෙන් කෙරෙනවා දැකීම ඒක ඉදිරි ප්‍රාතිහාර්ය ඒ මොකක්ද සංසාර ගමනේ අපි පුරුදු වෙලා තියෙන්නේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න ඒ ජීවත් කෙනෙක් එක්ක ජීවත් වීම අපට විසුන් දෙන සත්‍යයක් නෙවෙයි. නොයුසුන් සත්‍යයක් පරිහරණය කරන්න වෙලා ඒක ජීවිතයේ එක්ක ජීවිතයක අයිති කොට. ඒක ජීවිතයේ හැදුවේ තියෙන උපකාරය. නමුත් ලෝකා බුද්ධයන් නැහන්සේ ඒවා අපට හිත කරන්නේ විදිහට හැදීම ලැබෙන විදිහට පරිහරණය කිරීම සඳහා ඒවායේ අර කටුක ගොරෝසු රෞද්‍ර ස්වરૂපයන් අයින් කරලා ඒ සමාත යහපතක් සම්පිල්ල රසයක් තමන්ගේ දරුතුන්ගෙන් ලබා ගැනීම සඳහා ඒවා සංවිධානය කර ගැනීම තමයි බුදුදහමෙන් උගන්වන්නේ. සිද්ධාර්ථයන්ගේ ඒ ක්‍රමය යටතේ තමා විසින් දිනු කරගත්තා වූ ඒ ජීවයේ ප්‍රමාණය මුක්ති විඳින්නේ සමාධියක මහා පුදුමයක් ඇටියෙත් ඉස්සරහම මෙහෙමයි වයස් කරති අද මම මහා පුදුමයි අහිංසක ස්වરૂපයක් මා ඉදිරිපත් කරනවා නේද කියලා සමාජයේ ජීවිතයට පිළිගත් වෙන්නකෝ. ඒ ඕකේ දෙන්නේ නෙවෙයි කතා කරන්නේ සමාජයෙන් දැක ගන්න පුළුවන් කිසියක්. කිසියක් මහා පුදුම දෙයක් ඒක. සමාජයෙන් දැක ගන්න දෙයක් නිසා ඒ ඉතිය තමයි මහා වටිනේ. ඒ ඉතිය වගේම ආදේශනා ප්‍රාර්ථනා කියනවා ඒ ඉන්නේ තමන්ගේ ජීවිත රසය මුක්ති විඳින තමන් ඒ තමන්ගේ දවතුන් වලින් රසවත් භාවය තමන්ගේ කතාවලදී පරිහරණය කරනකොට ඒ අන්‍යයන්ගේ ඒ ජීවිතවලට ඒ රසය දීම සඳහා තමන්ගේ සංවිධානයේ වෙක් ආකාරයෙන් කරමි ඒ ක්‍රියා කිරීම තමන්ගේ සිත
උනන්දුවීම තමයි ආදේශනා ප්‍රාර්ථනාවයි. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ ඉදිරියේ තමන්ගේ ජීවිතේ සකස් කරගත්ත අර පුදුම සංකේතී එක්තරා බලවත් වැඩගත් ඒ වගේම මේ කීර්තිය සහවු කරන්නා වූ ශක්තිය ජීවිතයේ තියෙන බව ඒකේ තියෙනවා. ඒකත් සිද්ධියක්. ඒ මොකද? අරතරන් උත්සාහවත් වෙමින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වී පවතිනා මේ පුදුම සහිත බලාපොරොත්තු වූ වටිනා ඉතිවාසකම සමානයෙන්ම අන්‍යයන්ට මේක ලබා දී ඉති මොහොතක් මේක මොන ආකාරයෙන් හරි පුළුවන් මේක දීමට අපේ වචනේ අපේ උනන්දු දැක්වී කියා සිටින්නේ මනසයි. ඒ මනසයි සාධු සිතත් එක්කයි ඒක වැඩ කරන්නේ. ඒ මනසිය තමයි පාදක කරගෙන පාදක වන්නේ නැත්නම් පසුබිම වන්නේ ජීවිතයේ පින්ජපාන. මෛත්‍රී පදනම් කරගෙන සියලු සම්මතුයි. ඒක නිසා මේ මෛත්‍රී සියලු පුද්ගලයා විතරේ සපදී. ඒ සමාන්දී සපේ මුක්ති විනාත. ඒ සපේ නැති පුද්ගලයා දුකිත මෙයකට පොඩ්ඩක් දෙන්න ඕන. පොඩ්ඩක් ගන්න පුළුවන් විදිහට මේ දීලා සපෝට් කරන්න ඕනේ කියන්නේ අදම් ජීවිත රසයේ පසුබිම පොහුලම තිබෙන නිසා ඒක මෛත්‍රියෙන් වෙනුන ඊළඟට මෛත්‍රී සහවු භාවය ස්ථීර භාවය ශ්‍රේෂ්ඨ භාවය බල සම්පන්න භාවය කියනවා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් කියන්නේ ඒ බුද්ධයන්ගේ ප්‍රවතුන් ඒ වගේම අදහස් ඒ වගේම ඔවුන්ගේ ත්‍යාග ස්වરૂප ආදී දෙක බලන ඕනෑම කෙනෙකුට එක්කොන්ටම එකතාලේ නැතුව ඔවුන්ගේ තත්ත්වයේ දිස බලලා ඒ තත්ත්වයට පටහැනි නොවන විරුද්ධ නොවි ඒකට කරදිල්ලක් නැතුව ඒ තාම මුරුලේ පිළිගැනීමට තරම් සුදුසු විදිහට ඔයගේ ජීවිත ස්වરૂපයට අනුව මේ අවස්ථාවේ තිබෙන තත්ත්වයට අනුව මේ ආත්මී ජීවිත කරනකොට එතන පෙනෙනවා මෛත්‍රිය ටිකක් ධන වෙලා බව. ඒ අලුත් උත්සාහයක් ගන්න ඒකවත් මිනිසුරු ඉස්සෙල්ලා වෙනවා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වුණා අර අනේ කියන මානවන ළමයා ආශ්‍රය කරගෙන බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ ඔවුන්ගේ කරුණ වලට අනුව උන්වහන්සේ දේශනා කළ ඒ ළමයාගේ හතක් වෙන හොඳම කියන වටින් ඒ වගේම කපී බාගත් දෝජාලි වයි මහා ධනවන්තයෝ ඔවුන්ගේ පැවතුම් එක්ක සම්බන්ධ කරලා ඔවුන් කිසිමකට එන්න කතා. තවදී උන්වහන්සේ ආදර්ශයක් වශයෙන් උන්වහන්සේගේ ජීවිත ස්වરૂපේ ඉදිරිපත් කරමින් මේ ක්‍රියාකලා වගේ මේ අනුගාමිකයන් ශ්‍රාවකයන් උන්වහන්සේ ගුරුකොට සැලකෙන උන්වහන්සේ සාස්ෘතයේ සබාවෙන් ඉන්නවා. මේකට ඒ කාටත් ඒ ලකුණු පහළ වෙන්න ඕන සාමී උත්සාහය ධර්ම ප්‍රමාණයේදී. එතකොට ඒ කාරණා තුنين තමන්ගේ ජීවිතයේ දිස බලලා තමන් කොයිතරම් දුරට මේ වය සාර්ථකත්වය ලබලා තියෙනවද කියලා දැනගන්න ඒ කාරණා තුන උපකාර වෙනවා. ඒ සමගම ජීවිතාර අපේ දේශනා නම් පිළිදේ. ඒක අදින්දර අද තියෙන්නේ කොටස් හතරේ ධර්ම විස්තරය. එතකොට මේ ධර්ම වල මේ බුදුහාමුදුරුවෝ පිළිබඳව පරිඋත්සාහයෙන් කියන අත්‍යවශ්‍යම තේින භගවතා ඥානත සත්‍යත අරහතා කියලා මේ බුදුහාමුදුරුවෝ ගැන විවරණයක් කරනවා. පරිඋත්සාහයෙන් මේ අර මොහොතකට මේක ඇතුළත් වෙලා. ඒකේ මේ ඥාන
අවබෝධ කරලා තියෙන්නේ කොහොමද? ඒවා පිළිබඳව විවරණ දීලා තියෙන්නේ මොන ක්‍රමයකද? උන්වහන්සේගේ ජීවිත සුද්ධිය ඇතුලේ ක්‍රමය කොහොමද කියන්නේ? මේ වන්දන පැහැදිලි වෙනවා. මේ වන්දන තුනේ ඥානතා පස්සද්ධා අරහතා. ඥානතා කියන්නේ උන්වහන්සේ සෑම ධර්මයක්ම ඒ ධර්ම කිව්වම ඒ සිතේන හැඟීම් තමයි ධර්ම කියලා කතා කරන්නේ. ඒ වෙලාවට සිතේ ධර්ම ස්වභාවය තමයි ධර්ම කියන්නේ. තවත් ධර්ම කියන ධර්ම ස්වභාවයේ කොහොමද ඒක ධර්ම කියන නාමයක තියෙනවා. දැන් මෙතන කතා කරන්නේ ජීවිත බුද්ධියක් ගැන. ඒක නිසා සිතේ තියෙන ධර්ම ගැන නෙමෙයි. ඒකේ බුදුහාමුදුරු බුද්ධත්වයේ ලැබීමට උත්සාහවත් වෙන බෝසතාණන් උන්වහන්සේ අරහත් බවට පත් වුණ බව උන්වහන්සේගේ ජීවිතයේ ස්වරූපයෙන් පෙන්වනවා. ඒකනේ අරහත් කියන්නේ මොකක්ද? අරහත් කියන්නේ දැන් තමන්ගේ යම් තරමක් සිතේ බැඳීම් තියෙනවා නම් ඒ බැඳීම් නැති කරපු එකයි අරහත් කියන්නේ. ඒකට ඒ සත්‍යය ධම්මකෙත් සම්බන්ධ කරන ශක්තිය අපි ඇසින් සම්බන්ධ වෙනවා කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. පරිගේ ඉන්ද්‍රියන්ගෙන් අපි හැම වෙලෙම තවත් එකක් එක්ක සම්බන්ධ වීමේ ස්වરૂපය. සම්බන්ධ වීමයි අතුරු කිරීමයි කියන පරිහරණය කිරීමයි කියන එක දෙකක්. සම්බන්ධී කියන්නේ ඒක තමයි සිතේ බැඳී මතවාගෙන තියෙන්නේ. ඒක ලකුණු වෙන්නේ නැත්නම් ඒක ප්‍රකාශ වෙන්නේ මගේ අපේ යන શબ્ද. මගේ අපේ මම. ඒ ඔක්කොම අර කියන සම්බන්ධතාවය දෙන්නේ නැහැ. ඒක මගේ කිව්වා අපේ කිව්වා. ඒක පිළිසකට අයත්තු සම්බන්ධතාවයක් දෙන්නේ. ඒක අපි කියනවා මගේ කමට වඩා ඒකම පාවිච්චි කිරීම පොදු ප්‍රත්‍යක් ලබන හැඟීම. නැත්නම් පොදු ප්‍රත්‍යක් ලබන පොදු ප්‍රත්‍යක් විශ්ේ ගන්න ස්වરૂපය. ඒ මොකක්ද? ඒක අපේ කියනකොට ඒ පුදුමල විසිට දෙන්න ඕන පරිහරණය කළ හැකි කියන්නේ. ඒ අපේ යන්නට මිශ්‍ර වෙන්නේ. එක්තරා පක්ෂයක දුන්නොත් අපේ කිව්වේ දැන පරිහරණය කළ හැකි. සියල්ලන්ට පරිහරණය කළ හැකි. අයට මේක අයිති කියවනම් එයා ඒක පිළිපැත්තෙන් මෙල්ලනේ. නමුත් අපේ කියන වචනයේ අපේ මිශ්‍ර වෙන්නේ අපේ පිළිසක අපේ කොටසක පක්ෂේ අයිතියන් සීමා ගත හැකි තමා තනිකර ඒකත් එක්ක බැඳිලා අර අපේ යන පරිහරණයට සුදුසු පරිහරණයට අයිති සෑමනාටමයි කියන වචනේ අර අපි යන්නේ ගන්න. ඒ මොකද පොදු පරිහරණය කරන්නේ එතන බැඳීමක් නැතුව පුරුවේ සම්බන්ධ පුළුවන් අර පක්ෂයක් කොටසක් වන්සේ වශයෙන් අපි යන පාවිච්චි කරොත් එතන කියනවා සමාධි බැඳීම හදේ. එතකොට මේ සම්බන්ධකම උන්වහන්සේ නැති කළා කියන මොකේද? අර සමාධිය සිටේ පවතින බැඳීම. ඒ බැඳීම අක්කලේ මොකද? බැඳීම නිසා විදීම තියෙනවා. බැඳීම නැත්තම් විදීම තියෙන එක එන්න බැත්තක් නේ. බැඳීම තමයි දරතුව විදීමට ඇතුලේ. ඒක නිසා බැඳීමක් නැති වෙනකොට ශාරීරික හිඳුමක් පවා නැතුයි. ඒක අපි තරමින්
උත්සමියක් කළා. ඒවාගේ මේක කාලවල ඒ චිත්තජීවෝ එක්තරා ප්‍රමාණයකින් කරපුවාක් කරා. ශරීරේ පවා හැදුනේ ශරීරයට බැඳුම් දෙකකින්. කොටන මෙන්න ශරීරයේ ඕනෑම පීඩන ස්වරූපයකට මූල පාමින් සම්බන්ධ වෙමින් ඍදුමත් නැතුව ඉන්න ලෝකේ සෑම දෙනාම බලාපොරොත්තු වුණා. පළමුවෙන් උත්සාහවත්තේ මේ බුද්ධාන් ප්‍රයාණන් මහන්සේ එතකොට ඒක ඕන නිසා ඒ සත්‍ය බලාපොරොත්තු වෙච්ච නිසා පීඩනයක් නැතුව ජීවත් වීමේ පරමාර්ථය උඩ අරහත් කියන සම්බේ මේ කෘත්‍ය උන්වහන්සේගෙන් කෙරුවා. අපිටත් ඒකයි ඕන වෙලා තියෙන්නේ. අපි දැනගන්න මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. දුකක් නැතුව ඉන්න නම් කල යුත්තේ කුමක්ද කියන බව. බොහෝ දෙනා රහත් වෙන්න බොහොම නිරදාන ඒක සංගරණලා මේ පොරාංගල කරන්නේ නෙවෙයි. ඒක හැම දිනකටම කරන්න පුළුවන් සිංහල විද්‍යාව බොහොම සුළුයි කියන එක නෙවෙයි. ඒක බොහොම සාහිත්‍ය කරන්න පුළුවන්. මේ තරම් දඟලන්නේ අපහසුව කියන්නේ මොකද? අර බැඳීම දුරු කරන්න තමයි අකමැත්ත. යම් දවසකද අර සැපය පිළිබඳව ඕනෑකම ඒ සැපය දෙන ක්‍රමයේ තියෙන විශ්වාසදායකකම ඒක නොවර්ණන දෙයක් බවත් යමෙකුට යම් දවසකද වැටහුණි. එදාට ඔහුට රහත් වීම කියන එක බොහෝම සුළුයි. මේක වැටහෙන තුරු පිළිගැනීමට කරුණ වෙන තුරු රහත් වීම සීමාමාර්ගයක් නෙවෙයි. ඒකයි බොහොම සුළුයි වචන 3-4 අහලා ඒ සුළු කාලයක් ඇතුළතදී ප්‍රත්‍යඥය රහත් වෙලා ඒ අර කාරණේ නෑ. ඒ ක්‍රමයේ ඇත්තේ ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒක දැන් මේ කියන කාරණා මෙසේ සිදු කිරීමට ඒ බුද්ධාංකුරයානෝ ඥානතා පස්සතා කියන දෙක ඇතුලේ මේ අරහත් කියන භාවය ගත්තේ ඥානතා උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේට දැනෙනවා මට දැන් මේ සිටිවිල්ල කපිලා විගම් දිනෝ කක්කුන් දිනෝ මොන අමාරුකම දිනෝ. එතකොට උන්වහන්සේගේ විදුම දකින්නකොට දැනෙනකොට උන්වහන්සේ බලන්න පටන් ගන්නවා. දැන් මොකද්ද බැරි? බැරි මේ විදුම ආවේ කොහොමද කියලා. එතකොට උන්වහන්සේට හැම තැනකදීම බැවුනේ හැම විදුමක්ම බැඳීමක් එක්ක මතුවී ගන්නා සත්‍යයක් තියෙනවා. එකක්වත් නෑ එයින් පිටත්තර විදුමක් කෙන එකක් උන්වහන්සේට ආවා. විදුම දැනෙන කොටව බලනකොට කෙනුණා මෙන්න මේ බැඳීම බැඳී විදුම තියෙනවා. එතකොට උන්වහන්සේ කලේ මොකද? අරහත. ඒ බැඳුම කැඩුවා. ඒ බැඳුම කඩනකොට කඩු ප්‍රමාණයට උන්වහන්සේ ඒ කඩපු වෙලාවේ ඒ කාරණේ ඒ ප්‍රමාණය උන්වහන්සේ කෘත්‍යයක් කරලා තියෙනවා. මොකද්ද? අරහත් කියන කෘත්‍යය. දැනීම කඩලා තියෙනවා. එතකොට අපි රහත්කේ ඉස්සරන්නේ යම් හැඟීමක් උඩද ඒක අපි ඇඟට නිකම් පපුව ඇතුළේ හිංගන දෙයක් වගේ බලාපොරොත්තු වෙලා නැත්තම් පරම්පරාවකට ඉන්නම් දෙයක් වශයෙන් පිළිඅරගෙන නැත්තම් කාල සීමාවකදී ලැබෙනා දෙයක් වශයෙන් පිළිඅරගෙන මොනම කිසිම අපේ වැඩේ කෙරෙන්නේ නැහැ. සත්‍ය ලැබෙන්නේ නැහැ.
ඒකට කාල සීමාවක් නැහැ. රිංගන තත්ත්වයක් නැහැ. ඒක තියෙන්නේ අස්කරන තත්ත්වයක්. ඉවත් කරන තත්ත්වයක්. ඒකයි ඔය නිස්සරණ කියලා කතාවක්. මේ නිස්සරණ පදේ උගන්වන්නේ දේරි. ඒයි මොකෙන්දයි එන්නේ මේ බෝසතාණන් ඒ යමක් දැනුනේ කීවිච්ච සත්‍යය උන්වහන්සේ පිළිගත්තා නම් ඒක එසේ වුණේ කොහොමද කියලා පස්සතා කියලා ඒ බැලීම කළාට දැනීමේදී දුරුදී උන්වහන්සේ නිසියාකාර කරපු නිසා උන්වහන්සේ ඒ අවස්ථාවේදී මේ බැඳී කඩපියක අරහතා කියන වචනේ කියන්නේ. ඒකට උන්වහන්සේ ඒ ක්‍රමය යටතේ උන්වහන්සේ දැනගත්ත මූල ධර්ම හතරක් තමයි මේ සතර ප්‍රතිපත්තිය සත්තාරෝ සත්‍යපත්ත. මේ මොකක්ද සත්තාරෝ සත්‍යපත්තාන කියලා කිව්වේ මොකෙන්ද? උන්වහන්සේට අර ඥානතා පස්සතා කියන මේ දෙක උන්වහන්සේ පරිහරණය කරනකොට උන්වහන්සේගේ සිත වැඩ කරපු හැටි උන්වහන්සේගේ සිතට ආපු නිමිති හතර තමයි ඔය කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ. නේද? කාය වේදනා චිත්ත ධම්ම වලින් කියන මේ සතර සතිපට්ඨානෙන් තමයි අද දේශනාව ආයතන ඒ විස්තරي කරන්නේ. සතර සතිපට්ඨාන කියනකොට අපෝ ලෝකන අපි අහලා තියෙනවා. කන්දෝකාර කාය වේදනා චිත්ත ධම්ම ඕකේ හැමතැනම තේරෙකනි. මේ සතිපට්ඨානයේ භාවනා කරන තමයි නිවන් දකින්නේ. ඔය දෙන්නේ නිකන් වස්තෝරු කතාවක් එක්ක ජීවත් වෙනවා විනා මේකේ සිද්ධිය පිළිබඳව අපි අර ඥානතා පස්සට කියන ස්වરૂපයට වැටිලා නැති නිසා දාන සතිපට්ඨාන ශබ්ද කරන්නේ හිතයක් කරන්නේ. අපිට ඒකට කාරණේ නෙමෙයි මොකද හරියට මේක නිසිසේ ස්පර්ශය කරන හැටි දැනගන්නායින් බලන හැටි අපට වැටෙන කාලයට ඒක නිරවුල්ව දැනගන්න හම්බු නොවීම ලොකු පාඩුවක් වුණා. ඒකත් එක්තරා හේතුවක් තමයි ඒක නිසිසේ පරිහරණය නොකිරීම. ඒකට මේ සතිපට්ඨාන කියනකොට සිහිය පිහිටුවීමේ කියන බව බෞද්ධයන් කවුරුත් දන්නවා. නමුත් මේ සිහිය පිහිටුවීමේ කියන මේ කෘත්‍ය අර්ථක වචෙන් ඕන අංග තුන තමයි මේ ඥානතාපස්සතා කියන්නේ. ඒකට මේ ඥානතා කියන එක කාය වේදනා චිත්ත ධම්ම කියන එක සම්බන්ධ කරනකොට මේ කාය වේදනා කියන එක තමයි ඔය කියන කාය වේදනා කියන දෙක ඔය ඥානතා කියන කොටසට වැටෙනවා. ඒ දැනීම තමයි ප්‍රධාන වශයෙන්ම වෛද්‍යක. තම බොහෝ දෙනාට ඔය කායානුපස්සනාව ඉවරගලා වේදනානුපස්සනාවට බහගන්න තාම බැරි වුණා. වේදනානුපස්සනාව ඉවරලා චිත්තානුපස්සනාව ඉවර කරගත්තොත් ධම්මානුපස්සනාවට වැටුණොත් ඉතින් බොහෝ ඉක්මනින් රහත් වෙන්න පුළුවන් කියන හැඟීම් ස්වරූප තියෙනවා. නමුත් මේක අර සාමි ජීවිතයේ අර පීඩාවෙන් බේරා ගැනීමට පීඩාව ලැබෙන හැම විටම සමාද දැනෙන්න ඕන මෙන්න මේ විදිහේ ක්‍රියා කරපුවාම මෙන්න මේ විදිහේ වේදනාවක් එනවා. මේ විදිහේ ක්‍රියා කරනකොට මේ විදිහේ වේදනාවක් එනවා.
කොයි විදිහේ ක්‍රියාවක් මේ සිත ටිකක් වේගවත් කරලා වැඩි දැනීමෙන් එහා ලැබීමේ කියන එකට එනකොට පිළිදෙනවා. දැනීමේ සිටිනකොට ඒකෙන්නේ නැත දැනීමත් එක්ක ලැබීම නිසා වෙනවා සමගම එන්නේ මෙන්න මේ විදිහේ වින්දනය. සෞඛ්‍යයි දැනගත්තේ ඒක මොකද්ද? ඒ දන්නේ අර සමාගයේ සිතට ආවා වූ වේදනා ස්වરૂපය හැඩ ගැහුනේ මොන ආකාරයෙන්ද කියන එකයි. කෙනෙක් දිහා බලන පුජ්‍යලයාට ඒ පුජ්‍යලයා දෙත බලාගෙන ඉන්න ඔහුට දැනෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් ඔහුට දැනෙනවා ඇති නානා තරහන් වල වේදනා ගොඩක් මහා පෙරහැරක් වෙනවා. විවිධාකාරවල වේදනා අර බලාගෙන ඉන්නකොට අර පුජ්‍යලයා දිහා බලා ඉන්නකොට ඇති වෙන බව ටිකක් දැනීමයි උතුම් අවසල ක්‍රියාත්මක කළ හොඳටම තේරෙන ඇති එක වේදනාවක් වෙනවා. එතනයි දැනීමේ කුද්ධියේදී විවිධ වේදනා ඒ වේදනාවල ඒතරම් තීරණාත්මක ස්වરૂපයක් අතුව පිළිගැනීම නැත්නම් ඒක විදිහේ තීරණය කිරීමට ඉඩක් නැති සත්‍යයේ කුත්තේවා තීන ස්වરૂපේ පිළිගැනීමට කියන දුක්ඛ වේදනා. ඒ දෙක ජානකා කියන දෙකයි. පස්සතා කියන දෙක අයිතිමේ කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ මේ ක්‍රියාවෙන් මේ සිද්ධ වෙන මේ වේදනාව කියන්නේ ඒක සිද්ධ වෙන්නේ මොනවාද? අන්නේ දෙක පෙන්නනවා. එයා බලනකොට චිත්ත ධම්ම කියන දෙකීමේ පුලේ. චිත්ත ධම්ම කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයා අසක හමු පුද්ගලයා දෙක බලා ඉඳීමේ කෘත්‍ය කරනකොට ඒ පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් කිව්වම ඔහුට හිමි වූ ඔහුට පුද්ගලික වූ නානා රාශියක් කරුණේන එමගොත ඔහුගේ තනතුර ඔහුගේ හැඩය ඔහුගේ වර්ණය ඔහුගේ පෞද්ගලික තත්ත්වය ඔහුගේ විහිලාව ඔහුකින් හැදිරෙන ආකාර ඔහුගේ පුවත්කම් මහා ලැජ්ජාවක් මේ පුද්ගල වේදයට අයින් වෙනවා ඔහුට හිමි වෙනවා. ඒ නිමෙන පුද්ගල වේදේ එකක් පාසා තමයි පුළුවන් තරමින් අපේ අසදුවමින් ඔහුගේ ජීවිතයේ දිගේ අසදුවමින් ඒවා එක්කයි අපේ අපේ සිතිවිලි වැඩ කරමින් නානා තරාජනන් වල බින්දන ස්වરૂප මත කරන්නේ ඒ එක සම්බන්ධ වෙන ආකාරවල හැටි. දැන් ඕනේ යම් කෙනෙක් හොඳට නිකන් ආදම්බර විලාසී අපෝ ඉස්සරහා එයා දිහා වැඩිය සැලකිල්ලකින් බලන්නේ සත්‍යයක් ඊ අවස්ථාවේ මනුස්සයෙක් අමාරුවක් නිසා හෝ ලියක් දන්නේ ඒ නැත්තම් උප්පත්ති ස්වરૂපය දන්නේ එහෙම හිතියොත් අර බලන්නා වූ පුද්ගලයා එයා නිකන් ඕනෝට වැඩි බව මිනිහට මේ තමයි ගුණපාඩක් දෙන්නේ ඔය විදිහට තමයි ජීවත් වෙන්න බෑ මිනිස්සු ඉස්සම කතා කරන්නේ මේක කොහොමද ඉන්නද අපෝනේ එන්නේ කප්දාපේ උසාවකම ඒක වැඩේ වෙලා තියෙන සංගමන්නේ හොඳයි ඉතින් ඒ කියන්නේ මේක මට එතකොට අර කියන ස්වરૂපයේ දිස බලන පුජ්‍යලයා අර චිත්ත ධම්ම කියන දෙකෙන් හොයන්නේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ
මේ වෙලා තියෙන්නේ චිත්ත කියන්නේ අල්ලන ශක්තියට ඇලීමමයි සිතෙන් කරන්නේ. ඉතින් අල්ලන මොරිදෙන් අල්ලන යම්තම් එයිලා ඉන්නෝ ඔය දිනානල්ලිදී මේ අපි හොයන්නේ දැන් මොරිදෙන් අල්ලන හැටි. දැන් මෙතන රිදෙන කොට දැනගන්නවා අල්ලලා තියනවා ටිකක් විඳින්නේ. ඒ ඇල්ලි මොකක්ද ඇල්ලි මම. ඒ ඇල්ලි ඔහුගේ අර විලාසය මගේ තියෙන තත්ත්වයට ජලපෙන ආකාරයෙන් විදහාපාපු නැති නිසා ඒක මගේ තත්ත්වය එක්ක මම එළිලා තියෙන එකත් ඒකට මම ගෞරව ලෝකයෙන් බලාපොරොත්තු වෙලා තත්ත්වයේ හිමි ස්වરૂපය හදවා ගැනීමට දරන පවත්තනනේ ඒ නිසා අන්නේ ධර්මා කියන එකයි කියන්නේ. එතකොට ඒ ධර්ම ස්වરૂපය තමාගේ සිත පීඩා දීමට ඒ සිතේ තිබුණා වූ ධර්ම ස්වરૂපය අර සිතෙන් සිත ක්‍රියා කරපු අල්ලපු ප්‍රමාණයේ හැටියට ඒ ධර්ම ස්වરૂපය මතුවන බව උන්ට දැන් පේනවා. යා සත්‍ය කරනවා ඒක. හොඳටම රටේනවා යාට වැරදිලා තියෙන්නේ මෙන්න මෙතනයි. ඒ මිනිස්යාගේ හැස්සොන්දර වුණා. එයා නිකන් ගෝලි පාවෙන්න කියලා උඩ යන්න හැදුවා. ඒ මිනිස්යාගේ ජීවන ක්‍රමයේ හැටියට පොහොට ඒවා දිවි එයා ඒවා කන්නුවා. එයාට ඒවා හිතෙන් නිසා කොන්නේ. ඒවා එයාට හිමි විනා මේ තරක් කෙනෙකුට හිමි නැහැ. ඔහුගේ හිමිකම පාවිච්චි කරන වෙලාවේදී මම මොකද මේ කැක්කුම ගත්තේ? අර මොකදී ගෞරවයෙන් සැලකිලි මගේ තත්ත්වය රැක ගැනීමට ඔහුගේ අර විලාසය නිසා මගේ අර තත්ත්වය නොරැකෙන කාලයක් තියෙනවා. ඔහු මට නිකන් මේක සමච්චලයක් කරනවා. නමුත් වඩා ලොක්කතාවක් ඉන්නව බව දැනගන්නවා කියනවා. ඒ තත්ත්වයක් නිදි මෙතන තියෙන්නේ කියලා අරයට හිතේ සිටිලා එයාගේ බලාපොරොත්තු එක්ක බැඳිලා ඉන්නේ අර දීසියාවේ මොකද විශේෂයෙන් ඉන්නේ හේතුව සමාත වන දේ කෙරෙන්නේ නැහැ. ඊට විරුද්ධ දෙයක් කෙරෙනවා. කෙරෙන දේ නවත්තලා වෙන දෙයක් කරන්න ගැටුමක් හදාගත්ත එකටයි ද්වේෂය. ඒකට දැන් ඒ ද්වේෂය ඒ පුජ්‍යලයාගේ සිටේ ඒක නිමිත්තක් අරමුණු කරගෙන මතුවෙනා වගේ තරත්තන අප්‍රමාණ ඒ උන්ට පුජ්‍යලික වූ දේවල් දිනවා මෙයාගේ අර ජීවිතේ පහළ කරන කාල කිරීමට සම සත්‍යයන් හේතු ඒ ජීවිතේ පුත්තෝ ඒ උන්ට පුජ්‍යලික දේවල් වල ඒ පුජ්‍යලයා තුලදී දැන් මේ තනත්තාට දැනුණා මේක දැන් තේරුණා බැලිත් එකේ පෙනුනේ මොහොත දැන් පෙන්න දුන්නා මේ මොනවාද මේ වෙලා තියෙන්නේ ඒවල දැන් මෙතන තියෙන නිතුකම සමාතන සමාවිතින් කලයුත්ත කීම හොත් දෙවියන් මොහොත තීරණය කියන තමයි මෙතන තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්මවල තියෙන්නේ කාර්මයේ විතරක් කියනවම කාර්මයේ විතරක් කළා ඒක ජගතකට පස්සේ ඒ පුජ්‍යලයාට ඕන තමන්ගේ ජීවිතය මුකින් තරමු ජීවිත ස්වરૂපයක් පරිහරණය කිරීමට නම් ඒ තනත්තා අරහත් කියන කෘත්‍ය කරන්නේ අරහත් කියන පදවිය ලැබෙනව නෙවෙයි මෙතන අරහත් කියන කෘත්‍ය කරන්නේ ඒ කෘත්‍ය සම්පූර්ණ වීම නිසා අරහත් කියන්නේ ඒවා එයා කඩන්න ඕනේ ඔක්කොම කඩලා ඉන්නේ
අරහත් කියන පදයක් එක්ක තියෙන සම්බන්ධ ප්‍රපාතින සත්‍යයක ලබාගෙන සමහරවිට උදාහරණ දෙන්නට හදනවා. ඒ කිසිම එහෙම ඥානාන්විත ස්වરૂපයක් මතේ නැහැ. ඥානාන්විත ස්වરૂපයේ තියෙන්නේ මතේ නෙමෙයි සමාත පීඩා දෙන අර බැඳීම කඩන්නේ. අන්න කඩපුවම මගේ පරමාර්ථය සාර්ථක වෙනවා. එතකොට එයා කරන්නේ මොකද්ද? එතන ඉඳලා ඒ බැඳීම කඩන්න කල හැකි උපක්‍රම කරනවා. යදීතු ප්‍රයෝග යොදනවා. සිටීතු ආකාර සිතනවා. මෙයාදී සෑහෙන උත්සාහයක් ඒ තනත්ත ඒ කාරණේ සුකර ගැනීම සඳහා කරනකොට ඒවා ක්‍රියාත්මක කිරීම තමයි ඔය චින්තාමය භාවනාව. ඒ විඥානයේ චින්තාමය භාවනාව. ඔය චින්තාමය භාවනාව අපි බොහොම සෙසු කොට සැලකනවා. ඒ නෙමෙයි අපට ඕන චින්තාමය ඥානෙ නෙමෙයි අපට ඕන භාවනාමය ඥානෙ කියලා. යම් කිසි කෙනෙක් අර ඕන සෙසු කොට සැලකලා සුත්තමේ ඥානෙ, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානෙ මෙන්න අගිය කොට සැලකන්නේ භාවනාව. නමුත් ඒක හරියට ඉගෙන ගන්න ඉඳී කිසිම අකුරක්වත් මොන කීපයක්වත් මොනම අධ්‍යාපනයක් කරන්න නොලබන පුද්ගලයේ යම් කිසි උසස් පෙළේ උපාධියක් අගය කොට සලකාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි ඔය කියන භාවනාවේ ඥානය ගැන කුමාරන් අල්ලන් ඉඳිල්ල. ඒ කියන උපාධි කියන මේ தত্ত্বය අධ්‍යාපන දිනුව අත්යෙන් මකින එක්තරා தত্ত্বයක් විතරයි. අධ්‍යාපනයේ විසින් පෙන්නනවා මෙන්න මේ தত্ত্বයට මෙයාගේ දැනීම තියෙනවා. ඒක අර පුරිමනේ. ඒ වගේම යම් කිසි කෙනෙක් දැනගත්තා නම් මෙතනගත්තා නම් තේරුම් ගත්තා නම් මේක කලිත්තේ මෙහෙමයි කිය හරියට දැනගත්තා නම් ඒකට කියන්නේ සුත්තමේ ඥානය. ඒක කියන්නේ සුත්තමේ ඥානය. ඇයි ඒකට සුත්තමේ ඥානය කියන්නේ? හේතුව තමාට හැම එකකම දොස් නිදොස් දෙන්නනේ. අධ්‍යාපනයක් ගැනීමකුයි ඒ අසාගතේ දොස් නිදොස් බලන හැටි. ඒක නිසා ඒකට ඥාන නාමය ලැබෙනවා. හැම එකකම දෝෂ සහිත පැත්ත, නිදොස් සහිත පැත්ත දැක ගන්න ක්‍රමය තමයි මේ දේශනාවල් වලින් පෙන්වන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබෙන් දැනගන්න කාරණාවක් මට ඇති වුණා හිතේ. භාවනාවේ ඥානෙක ප්‍රතිනේ මා පිළිචාදිත්තේ පිළිසාමේ ඥානය කියන්නේ සුතමේ ඥානය කියන්නේ. ඔබේ ඒක තමයි කියන්නේ අහගෙන ඕකනේ කරදරේ එන්න තියෙච්චාම හරිම කරදරේ. හොඳයි මේ කියන්නේ ඒක තමයි. තාම හිමීට එන්නේ. ඒකවත් මම ඉක්මනට දාවිචීරිය වගේ මේ බොහොම ඉක්මනට මේ කොහොනේ කියන ඒ සුතමයන් කියන මේ ඥාන ස්වરૂපය ඒ හදාගත්තට පස්සේ ඒ දැනගත්තට පස්සේ එයා වැටෙන්නේ චින්තාමයට. චින්තාමය ඥානය කියන්නේ මොකද? එයාට සිත වැඩ කරන පැති දෙකක් තියෙනවා. හොඳ පැත්ත නරක පැත්ත. නරක පැත්තෙන් දේරලා හොඳ පැත්තට දමා ගැනීමට ඔහු දරන උත්සාහය කාරණේ සාර්ථක කිරීමත් හොඳින් කෙරෙන විදිහට වග බලා ගැනීමත් යෙදීතු උපක්‍රමයේදීමත් කියන මේ සියල්ලමයි චින්තාවයි. ඒකට නිදසුනක් වශයෙන් ගත්තාම අර අපි කලින් කිව්ව කුජලයාගේ දර්ශනයම ඒ කුජලයා උදාව හැදෙන්නකොට අර සමන්ගේ නම් කොට ගැලපෙන විදිහ සත්‍යයක් එතන විදහා පාගෙන තියෙනවා. සමාජ කේන්ද්‍ර ගිහිල්ලා හිතන් හිතේ ද්වේෂය ඇවිල්ලා
අර සිදුන්ගත් අවස්ථාවේදී උරුට ඇති වුණා වේදී ඔහුට අත්දැකීම නිසා ඔහුට තේරුම් ගත්තා මේක අර ද්වේෂ චිත්ත නිසායි මේ ධර්මයේ ආපු නිසායි මේ දුකකට ආවි කියලා අපි දැනගත්තට පස්සේ අර ද්වේෂය චිත්තෙන් අයින් කිරීම සඳහා ඔහු චිත්තට දැන්නේ යුතු කරුණු සියල්ලම මේ හේතු නිසා පහළ වෙන හැම මොහොතක්ම දුක් විඳීමට සිදුවෙන්නේ උපදින ආත්මයක් ආසන්න දුක් වේදනාවක් කිරීමට හිමිකම් සම්පත් කරන ඒ වගේම සීන තුරා ඒ ධර්මයේ සීන තුරාවට සනසිල්ලි සැපයේ ප්‍රීතිය ආදී වශයෙන් දක්වන මොනම විඳිනයක් අතිගල් සංහාර දුකට හේලන අපායදාන නිරන්තරයෙන්ම සතර අපායේ අන්තිම කොන දක්වා ගෙන යන මහා ධර්ම සීලක් වීද ධර්මයක් වීද මේ ලෝක ධාතුවේ ඉන්න සෑම යම් හතුරෙක් කියනවා එයා මේ ජීවිතේ මාන පිටිකප නරුවත් ඒ හතුරා එක ආත්මයකදී මාගේ පිටිකප මාගේ විදුන් දෙන්නේ ඒ හතුරා එක නමුත් මේ ද්වේෂය නැමැති හතුරා ඒ කියන්නේ ධර්ම ස්වરૂපයේ සිටේ තියෙන තු අර පිටිකපන ස්වરૂපයේ පත්කල මේ ද්වේෂයේ විනා අරමුණයන් මාකටවල වෙයි මා කපන දෙනට ද්වේෂය විසින් කර්ම යොදලා ඒ මිනිහව කුරු ගැන්නේ මහේදී ඒ මිනිහා එතකොට සංසාර මේ මහා ගරුණු දුක් දීමට මා ළඟ එකට යන මේ ධර්මයේ තරම් බිඳුණු බානික ධර්මයක් මේක කියා එයා සිතමින් ඉන්නකොට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ මොකද්ද මෙන්න මේ ධර්මයේ ඊට ප්‍රතිවිරුද්ධයි කියා ඉගෙනගෙන තිබෙන නිසා මෛත්‍රිය දමදමා ද්වේෂය එනකොට මෛත්‍රිය දමදමා ඒක තුනී කරනවා නම් ඒක චින්තාමය තේරුණාද ඒක චින්තාමය භාවනාවේ තුොටේ අපි ගමු මාත්‍ය නිසා මේ භාවනාවේ ඥානෙ කොහෙන්ද එන්නේ භාවනාවේ ඥානෙ කියන්නේ නවතවරක් අර මනුස්සයාව දැක්කම අර දේශසිත පහළ නොවෙනවා නම් ඒ නොවෙනේ පුරුව සමානංග වැඩ කරමින් දැන් මේ මනුස්සයාගේ ඒ උදාහරණ හැටිය දැක්කාම කිතුන් දෙන්නේ නැත්නම් ඒ නොදෙන බව උන්ට දැනෙනවා නම් අන්න ඒකට කියන්නේ භාවනාවයි. ඒක වැඩිච්ච එකක ඵල ප්‍රයෝජනේ සත්‍යය දෙන්නේ. අය අපි භාවනා කරනවා කියලා කොහොමද දෙවිදත් ගල් දෙන්නකොට බුදුහාමුදුරුවෝ පිටිපිටින් මේක අපේ ආරංචි දෙන්නා. ඒ මං ගාව තියෙන නිසානේ අරයාගේ වැඩ කරන්නේ. කර්ම දීක්ෂ. ඒ බුදුනාට පස්සේ පිළිච්ච නෙමෙයි. දේවදත්ත බුදු නානම් කොහොමද කියන්නේ? දේවදත්ත සම්දේය කර්ම දීක්ෂේ දිනෝයා අතුල්ල බුදේශ අර සම්තලි අවුලට ඒ දේශේ දේවදත්ත දීක්ෂේ තිබුණා. එහෙම ඒවා අපිට හැම වෙලේම තියෙනවා. කර්ම දීක්ෂ ඒ මිනිහ දේශයෙන් ඒ වැඩේ කළා බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවන්ගේ సంతානේ දේශේ දෙපිනසා ඒකෙන් පීඩා නොලැබුවේ දේශෙන් අර පරම දේශයක් කරලා ඉතින් සංපත්තිලා දැන් එයාගේ වැඩ කරන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශේ නෙවෙයි එදාකත් ඒ අවස්ථාවේ දුන්නා දේශනාවේ අන්තර්ගත දේශනාවේ දැන් මට තේරෙන්නේ මංගාව තිබුණ නිසා තිරිසිවිතාන් දැන් මේ චිත්ත පරම්පරාවනේ මේ ගුරුනේ. ඔය චිත්ත පරම්පරාවේ මොන දුර්වල කලකදී වෙච්ච වැඩ. ඒ චිත්ත පරම්පරාව පස්සේ නිවිලා තියෙන්නේ. බුද්ධිය පස්සේ නෙමෙයි. චිත්ත පරම්පරාව පස්සේ නිවිලා තියෙනවා. ඔය චිත්ත පරම්පරාව. අර දීපේ චිත්ත පරම්පරාව. ඒ චිත්තකින් චිත්ත කමසලා පුජ්‍යලකින් කියනවා නෙවෙයි. ඔය කර්මීපා.
ඒක තමයි බුද්ධලේ සමහර බුද්ධල කවදාකවත් දැනන්නේ. පළමුවෙන්ම දැක්කදා එනිය දකින්නකොටම සමහරුන්ට කියන්නේ. ඒ කොහේද මේ මනුස්සය ආවේ? මේ කවදාකවත් දැකලා කතා කරලා ඒ මනුස්සයා ඉඳින් සමහර විට උදව්වක් වෙන්නත් පුළුවන්. උදව්ද? නමුත් දැක්ක හැටි කිසිම දෙන්නේ. එයා කොහොමද මේ තරහගිනිය අර චිත්ත තරංගයයි ඥාන චිත්ත තරංගයයි පටලැවෙන කොට වැදගත් වෙනවා. එනම් ඔය සම්මුතිය ඕකයි විලා. ඒ මනසට අපි බොහොම හොඳට කරනවා මාත්. අන්නේම කුකුසෙන් යහට අහනෝයි. එතකොට දැන් මේ අවස්ථාවේදී කලින් බලනකොට ආරයාගේ උදාහරණ හැදෙය යාට කියන්තියාම ඒ ගැන හිතලා ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයේ චිත්ත හැඩය හදා ගැනීම නිසා දෙවිවාරය පුජ්‍යලයා දකින්නකොට ඒකේ තියෙන බොහෝ සතුටින් ඒ පුජ්‍යලයා අසුරු කරන්න හැමෝම අවස්ථාව උඩ බැලනවා නම් අන්න ගන්‍යාගේ භාවනාවේ යන්නේ ඒක ජීවන දකින්න එක චිත්තාමේ තමයි යොක්කම හදාගන්නේ චින්තාමේට උදව් දෙන්නේ සුත්තමයයි ඒ සුත්තමේ ආධාරය හරියාකාර නොලැබුණොත් චින්තාමයක් වර්ධිනවා භාවනාමයක් වර්ධිනවා ඒකේ කිසිම සාර්ථකත්වයක් තිබෙන්නේ ඒක නිසා මේ ප්‍රධානම වැදගත්ම කොටස තමයි සුත්තමේ ඥානය දැනගන්නාදී හරියට දැනගන්නවන හරියට දැනගත්තොත් ඒ මා බොහෝ අවස්ථාවලදී කියන එකක් හරියට දැනගත්තොත් එයාට ඒ දැන ගැනීමම ඔහුට අර චින්තාමය සත්‍ය හදා ගැනීමට සුකුල් දෙනදී ඒක අවදි වෙලා ඉස්සරහට එනවා. ඒකට දැන් අපේ චින්තාමය වැඩ ડોක්ටර සුතමේ විතරක් භාවනා සාස්ත්‍ර විද්‍යාවේ එහෙම බැයිද? චින්තාමය වැඩ කරන්නේ නැත්නම් විදිය ලැබිලා. මේ දැනෙන්නේ භාවනා කරන්නේ චින්තාමය ඥාන කියන්නේ චින්තාමය වැඩ කරනවා. ඒක ඥාන කියන්නේ මොකක්ද? හරියට බැලීම. හරියට බැලීම නැත්නම් මේ ඕනෙන්නේ කොහොමද? ආදිවත් අපේ කොහොමද කියන්නේ? දැන් මිනිහගේ නාය නැත්තම් කොහොමද මේ මොනවායි කොහෙද ගාවගන්නේ? නාය පාවිච්චි කරන්නේ හොඳ නැහැ කොහෙද ගන්න නායව. නායකට ගන්න තුන් යන්නේ බක්කේ මුතේ. ගන්න තුන් යන්නේ නැත්නම් මොනවා ගතියක් නැහැ. නේද? ඒ මාත්‍ය කියන්නේ ඒ තත්ත්වයේ තිබුණ මොකද වෙන්නේ කියන්නේ? මොනවද නරකාදී කරනවා? කරා ඔතන තමයි මාස්ටර් ඔතන ප්‍රධාන වෙන්නේ ඔතන ප්‍රධාන වෙන්නේ චින්තාමය ඥානයට ප්‍රථමයෙන් ඥානය ප්‍රධාන වෙනවා ස්වාමී. ඒ කිව්වේ දැන් මම කිව්වේ ඒකමයි. ඒ අවුල තියෙන අරකේම තමයි. සුත්තමය ඥානය කියන්නේ උපාසක මහත්තයා සමාවිතින් හොදාකාර කාරණය තේරුම් ගැනීමට අසාදන්නා වූ දේ. ඒක හොඳට කරන්නේ මේවයි ඒක යොදාගන්නේ මෙන්න මේවයි ඒවා යොදන ක්‍රමයේ විදිහටයි යොදනකොට දැනෙන්නේ මේ විදිහටයි ඒවා හඳුනන්නේ මෙන්න මේ ලක්ෂණ වලිනුයි ආදි වශයෙන් මොන දැනගෙන අන්න ඊළඟට ඒ දැනගත්ත දේ තමන්ගේ සිතට සම්බන්ධ කරලා ක්‍රියාවට නගන එකයි චින්තාවේ. තේරුණාද? දැන් හරිද? අයිපාරම හිතන්නේ. ඒකට දැන් මෙතන මේ තිබිච්ච තත්ත්වයේ කෙනෙකුට කොහොමද ඥානතාපස්සතා අරහතා කියන එකත් අපේ ඥානතාපස්සතා කියන මේ දෙක අපිට අහුවෙනවා ප්‍රතිපත්තානේදී. ඒ පිළිතෝය පිළිතෝනකොට කාය වේදනා චිත්ත ධම්ම. දැන් අපි එක බෙදලා දෙන්නවා බොහෝ පැහැදිලි වෙනවා. ක්‍රියාව කියන්නේ චිත්ත ක්‍රියා කරන ආකාරය. ඒ චිත්ත ක්‍රියා කරන ආකාරයේදී උපදින වේදනාවේදී ඒ චිත්ත ඒකේ ක්‍රියාකලේ මොකද? අල්ලගෙන ක්‍රියා කරනවා.
එනන්ති. ඒක කාය වේදනා චිත්ත ධම්ම හැම වෙලේම හතරම එකටයි යන්නේ. ඔය සමහර පොත් ලියන තියෙනවා කායානුපස්සනාව කියන කරන්නේ. ඒ සමහර පිටකේ තියෙනවා ඊට පස්සේ පූජාවල් කියලා වේදනානුපස්සනාව පටන් ගන්නවා. ඒක කාලවල තිබුණු පොත්. ඒ විදිහේ නිකන් අමුත්තත් එක්කාසු කරගත්ත නිසා මේකේ තියෙන සාරවත් ධර්ම ස්වરૂපය නිකන් දිලිනි ගිහිල්ලා තියෙනවා. මේක මේ දැකගෙන පූජි ආදී එක්ක මිශ්‍ර කරන එක නෙවෙයි මේක ජීවිතයයි ඒ සම්පූර්ණ ක්‍රියාවයි දෙකම එකක් වෙන්න ඕන. උගේ මට මේ මොනේ මේක නිසායි. එයා තේරුම් ගන්න පුළුවන් කමයි ඔය හතර සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක හැම එක්කෙනාටම යන්තම් සිටීමේ ශක්තිය තියෙනවා. මේක මහණිය මේ තරුණය බාලය ඒ මුකුත් නෑ මේකට හැම දිනාටම ඒකාකාරව පුළුවන් මේ කාරණය මෙච්ච හැදි සොයාගන්න ඒකේ වරද තේරුම් ගන්න තේරුම් අරගත්තට පස්සේ අරහතා කියන එක කරන්න ඕන. ඒ සදින් බැදීම් තිබිච්ච එක කැඩෙන විදිහට වැඩ කරනකොට එයා කැඩෙන විදිහට වැඩ කිරීම තමයි අරහත්ය. අරහත් භාවයට පත් වීම නෙවෙයි ඒක. අරහත් කියන්නේ ඒ කියන විදුම් දෙන ධර්ම කැඩීම අරහත් වෙනවා. අර කියන්නේ ධර්ම. බැඳී තියෙන සම්බන්ධය. අප කියන්නේ නැති කිරීම. එතකොට සමාධියේ ධර්ම විදුම්දන ධර්ම නැති කිරීම සමාවෙන්න බණ්ඩල තියෙන දේ නැති කිරීම අරහත. එයාගේ ලක්ෂණයක් තමයි කියන්නේ එයා රහතින්වත් ඒක කරන්න කැමති නැහැ කෙරින්නේ නැහැ. ඒක රහතින්වත් ඔය අරියත් නම් වූ කියලා කිව්වම පාලිපත් මේ සංස්කෘත શબ્දයෙන් සහතින්වත් පවුණු කරන්නේ තියෙන අර්ථය දෙන්නේ. නේද? ඒක නෙවෙයි කියන්නේ. සහතින්වත් පවුණු කරන්නේ අර අරහත් මුද ලක්ෂණේ. ඒ ලක්ෂණේ යටි කියනවා. ඒක උච්ච භාවයට ශ්‍රේෂ්ඨ භාවයට සම්පූර්ණත්වයට පස්සේ යා රහතින්වත් පවුණු කරන්නේ ඒක ලක්ෂණයක්. ඒ අරහත් ගුණයේ සිටේ තියෙන ලක්ෂණයක් මේක සාහිත්‍යයක් වුණ කරන්නේ. අපි ලක්ෂණේ බලන ඉඳලා හරියන්නේ කොරණේදී ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා මෙතන ගන්න ඕන අරහත් කියන එකට අර කඩා දැමීම ධර්ම කඩා. මොන ධර්මද? අර මොකටද තමයි විසිට බැඳලා තියෙනවා. එයා දැනගන්න ඕනේ කිසි වෙන්නේ මේ බැඳීමේ නිසා බැඳ ඔය ධර්ම කඩන කම්මට නම් බෑ. මේ රිමුදන් කියන්නේ. ඒක නිසා මගේ තත්ත්වයට මම දැන් බැලලා තියෙන මොන තත්ත්වයක්. කෙන්දිරි ගාන තත්ත්වයක් විතරයි මම ඒකට හැප්පෙනකොට කෙන්දිරි එනවා. ඉතින් වෙන තත්ත්වයක් නෙමෙයි කෙන්දිරියක් දෙන තත්ත්වයක් විතරයි මම මේවා අමූලික කිස් වැඩ මේවා බලාගෙන අපි දුක් විඳිනවා. ඒක නිසා ඕවා එකක් ගන්න මට ඕන ජීවිත සංකල්පය. ඒවා ඕන කෙනෙක් ගන්න මට ජීවිතන් විචාරටි කියලා හිතන මිනිහට විතරයි අර වැඩි කරන්නේ. ඒව දැන් ඉතින් තමයි තත්ත්වයක් තියෙනවා. අරම ඕන ආදි වශයෙන් හිතන කම ඒවෙන් පින්නන්නේ මොකද්ද? කෙලෙස් වල බරසාරක. කොයි තරම් මොනිකන මේ ඇතුළත කැවිලා තියෙනවද? ඉතින් කොහොම හරි දැක කකා විදුම් ලබලබා අනිවා නැත්තම් හොඳයි කියන තැනට ඇවිත් ඔය පෙරලි ඇවිල්ලා තමයි මේවා පිළිගන්නා කෙනෙක්. එතකන් යාට ඒක කරන්න බෑ. එතකොට මේ ක්‍රමයේ හැටියට අරහත් කියන පදවිය යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්නේ කියන්නේ අනේ රහත් වෙලා නිවන් දැක්කොත් හොඳයි. රහත් වෙලා නිවන් දකින්න නෙවෙයි. එතන තියෙන්නේ නිවන ගොස් සියල්ල නිවාට පස්සේ මට මේ
සම්පූර්ණ නිවිච්ච බව මට දැනෙනවා. ඒ මොකද ඒ පත්තු කොන්න ගිනියන් දෙන බැඳීම් මයන් දෙල්ල තියෙනවා. ඒක එක දවසක කරන වැඩක් නෙවෙයි. එක වෙලාවක කෙරෙන වැඩක් නෙවෙයි. ඒක සංසාරේ යන ගමන සත්‍යයගේ ඒ සම්‍යක් දෘෂ්ටික භාවය ඉදිරිපත් කරගෙන එතකොට ඒ සංසාරික ගමනේ සම්‍යක් දෘෂ්ටික භාවය ලැබුණා නම් මේක තමයි සිතේ ඉරිච්චිලා ඇවිල්ලා මොනවා හරි හැඟීමක් දෙනවා මේ කරන්න ඕනේ. දැන් මේ විදිහට වෙලා තියෙන මේකයි. මේක කියනවා මේ විදිහට විස්තර දෙනවා මොන බැරි කඩාගෙන දුන්නේ නැත්තේ හරි වාඩි වෙලා ඉන්නවා. මම දැක්ක පහින් ඉඳලා ඉන්න සමහර අය. මේ මොකද මේ සංසාරේ ඔය විදිහේ දේවල් කළා ඒකයි ගොනුවෙච්ච තත්ත්වයේ විසින් උරුප්පල දෙනවා. මේ ආරම්භයක් ඒ හඩක් ලැබෙනකොට දැනගෙන ගිහිල්ලා ඒක ගිල ගන්නයි හදන්නේ. ඒකට තමයි සම්මතික අයිතිවාසිකම් කියන්නේ. ඒක අපි සම්මතික අයිතිවාසිකම් කියුවහම මිත්‍යා දෘෂ්ටි කුලවල ඉපදීම ආසනාවන්ත තත්ත්වයක් හැටියට වෙන් වෙනවා. මිත්‍යා දෘෂ්ටි කුලයක උපන්නත් සම්මතික හැඟීම් පවපහ යොමු කරලා තියෙන සංස්කාරික ධම්මය අදී යොමු කරමු පුද්ගලයාට ඒ මිත්‍යා දෘෂ්ටි කියන කුලවල උපන්නත් කල යන එනකොට නියම වයස එනකොට එයාර කොහොම කඩාගෙන දිනගෙන සම්‍යක් දෘෂ්ටි හොයනවා. ඒක වෙලා තියෙනවා. මේ පිළිසය මේ අතරේ ඉන්නේ මිත්‍යාය. එතකොට හැම වෙලේම මේ ප්‍රාප්තිය රහත්ිය යුතුයි. ඒක හිතා ජීවිතේ. රහත්ිය යුතුයි කියන්නේ කාටද? රහත්ිය යුතුයි කියන්නේ ඒ හිතට දැන් මොන්න කඩතම් දැන් කැඩියේ නැත්නම් ඔබට අයිපර දුක් දෙනවා. ඉතින් පුළුවන් විදියට කඩ යන්න ඕන. ඒකයි අරහත් කියන අදහස. එතකොට මේක ඒ අරහත් පදයයි බුදුහාමුදුරන්ගේ ජීවිතයේ එක්තරා ලකුණු තුනකුයි. එනම් සාන්දින විසින් විග්‍රහ කරපු ජීවිත තුනකුයි ආශ්‍රය කරගෙන අදට තිබිච්ච සත්‍යාරෝ ප්‍රතිපත්තානේ කියන එක තමයි මම මේ විස්තර කළේ. ඒක අදට තිබිච්ච දේශනාවක් ඒ තේරුම් ගන්න කියන්නේ ඊළඟට බුදුහාමුදුරන්ගේ ජීවිත ආදර්ශයෙන් ගත්ත කරුණකින් හොඳට පැහැදිලි කර ගන්න පුළුවන් වුණා. ඒ විදිහේ ඥානතාවත්තත අරහතා කියන මේ ස්වરૂපය තමයි බුදුහාමුදුරන්ගේ සම්මා සම්බුද්ධ ඥානෙ දක්වා ලැබෙන තුරු උන්වහන්සේ ජයගින්නටපත් වුණේ නැහැ. උන්වහන්සේට උන්නේ සමන්වහන්සේගේ ජීවිතයේ පමණක් මේ නිරෝධ කරගැනීම නෙවෙයි අන්‍යයන්ට ඒක පහදා දෙන්න පුළුවන් විදිහට කරුණු සොයා ගැනීමේ උද්‍යෝගයක් සිටේ තිබෙච්ච නිසා ඒකට වැඩි කාලයක් ගත කළා උන්වහන්සේ ඒ කියන කැඩියු සියලු ධර්මයන් කඩපු අතර කඩන්නා වූ හැටි කැඩෙන්නේ නැති හැදෙන්නා වූ හැටි අදන්නේ කියන මේ හතරම එකයි උන්වහන්සේ සම්මා සම්බෝධියට පත්වලා අමා මහ නිවන අවබෝධ කළේ. ඒක අපි කියමු මරන් දැන් ඉඳලා අරහත් කියන ඒ කරනකොට උන් දැනගන්න ඕන මම මේ ප්‍රමාණයෙන් අරකට දැන් හිමිකාරයලා තියෙනවා. ඒක මට දැන් මේ විදිහ කරන්නේ. කියන ප්‍රත්‍යක්ෂ පච්චත්තං වේදිතබ්බෝ කියනවා. තමන්ගේ තමා බලාපොරොත්තු වෙන දේ දැන් වෙලාද නැද්ද? වෙලා නැත්තම් ඒ නැති බව දැනගෙන හදා ගන්න ඕන. හැදිලා නම් ඔන්න හැදිලා ඊළඟට තවත් මොනවද හදන්න තියෙන්නේ කියලා හොයන්න ඕන. කියන මේ ක්‍රියාමාර්ගයයි අපිට මෙලා තියෙන්නේ අන්න ඒකයි උදාහරණ ආරම්භක වික්‍රමක කියලා අර උන්වහන්සේගේ අනුශාසනාවදී යුන්ජත බුද්ධ ශාසනය අර බුද්ධ ශාසනය කියන්නේ ධර්මීය ආදී වශයෙන් කියනවා දැන් බුද්ධ ශාසනය කියන්නේ බුද්ධිමත් කණිවිඩයක් නුඹලාට වෙලා ඇති
ඒ පණිවිඩයේ පරම්පරානුගතව බලාපොරොත්තු පත්කලයි. ඒක ඒ පණිවිඩයට අනුව බලා වැඩ කිරීම ආරම්භ වෙන්න ඕන. ඒක නොනවත්තා කරගෙන යන්න ඕන. කරගෙන යනවා. එහි අපංගම වික්‍රමයේ බලාම දැක ගන්න ඕන. ඒක තමයි දැන් මෙතන වෙන්නේ. අර ඥානතාපස්සතාරහතයන් වෙන්නේ ඒ අරහතා කියන්නේ වික්‍රමයේ දැක ගැනීම. දැක ගැනීම. අන්තිකනෝදී අර ආරමිත වික්‍රමට කියන දෙකයි. එතකොට මේ කාද දැකගෙන දැනගෙන මේවා මොදින් ධර්මයේ කරගෙන ඒවා ධර්මයේ කරගත්ත දේ නියත නැවත මතු කරමි. වන්දි ජීවිත සුද්ධිය ගැන වැඩ කරනකොට කිසිම සැකයක් නැහැ. ඒ සමාජයෙන් කරපු තරමට ඒ සංසිඳන බාගෙන ජීවිතයේ දුක්වල තමන්ට ගම්මනන් පුළුවන් පත්‍යක් හදාගන්න පුළුවන්. එම නිසා මේ පින්වත් පිළිසදේ ප්‍රයෝජනවන්නා වූ ධර්මයේ යහපත් ඵලසාරී කියන තීරණය ගන්න පුළුවන්. දැන් මේ විදිහට වල ප්‍රශ්නයක් අහනවා. දැන් නොලැබී නැත්නම් යමකට සංහායි ඊර්ෂ්‍යාව ඒ වගේම මානය ඒ නිසාම විතරක් දෙවිසේ ඇතිවෙන්නේ තව කරුණු කියනවා. තණ්හා දිට්ඨිමාන තමයි ගුණ. කොයි නරකාදී දෙන්න ඔය තුන තමයි කවුරු තුන. තණ්හාවයි දිට්ඨියයි මානයයි නැත්නම් ඔය එකක්වත් දෙන්නේ. දැන් තේරෙන්නේ යම් කෙනෙක් දෙරෙන්නම නැත්නම් දැක්කම හිතුවක් තමයි දෙන්නේ කරනවා. එතන බේසයක් ඇති වෙනවා. දෙන්නම් මේක ඇත්තේ නැහැ. දෙන්නම් මේ කියලා જાතියකුයි නිකන් මේ කියලා જાතිය නේ චිත්ත යෙදෙන්නේ නැති මේ කියන්නේ. චිත්ත මොන තාලෙන් හරි